දවසේ පිළිසඳර ආරම්භ කරමු. අද පිළිසඳර සමග සම්බන්ධ වෙන්නේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වගේම කළුතර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති සංජය වෙදිරිමාන්න මන්ත්‍රීතුමන්. ආයුබෝවන් සුබදැසනක් ඔබතුමාට. මට හිතුණා පහුගිය දිනවල ඔබේ ක්‍රියාකාරීත්වය තුල දුටු තත්වයකින්ම මේ කතාබහ ආරම්භ කළොත් හොඳයි කියලා ඔබේ ක්‍රියාත්මක වීමක් එක්කම මන්ත්‍රීවරු කිහිප දෙනෙක්ම ඇමතිවරු කිහිප දෙනෙක්ම අපි දැක්කා මේ පවතින තත්ත්වයත් එක්ක රටේ කොවිඩ් රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා ප්‍රතිකාර මධ්‍යස්ථාන සබිබල ගන්වන්නට අවශ්‍ය ඇඳන් කුට්ට මෙට්ට ඇඳ ඇතිරිලි මදුරු දැල් මේ ආදිය සපයා දීම සඳහා දැඩි පරිශ්‍රමයක් ගන්න ආකාරය සඳහා අපි දැක්ක දින 10න් ඇඳන් 10000ක ව්‍යාපෘතියක් ක්‍රියාත්මක වෙනවා. දැන් මේ පිළිබඳව බොහෝ දිනාගේ පැසසුම් තිබෙනවා පැසසිය යුතු කාරණාවක් එහි තර්කයක් නැහැ. නමුත් මෙහිදී දැන් මම මේ ඊයේ දවසේ අහපු කාරණාවක් එක්කම තමයි මේ වෙත අවධානය යොමු කරන්න විශේෂයෙන් හිතුවේ. කොවිඩ් පාලනය පිළිබඳව වගකීම පවරලම තියෙන රාජ්‍ය ඇමතිතුමේ සුභාෂිනී ප්‍රනාන්දුපුල්ලේ මැතිණියම කියනවා මෙය පමණක් ප්‍රමාණවත් නැහැ. අපිට මීට වඩා මානව සම්පත පිළිබඳව තමයි අපි හිතන්න වෙලා තියෙන්නේ. අප කොහොමද මේ தත්ත්වය හමුවේ මේ මානව සම්පත හරියට කළමනාකරණය කරගෙන මේ තත්ත්වය පාලනය කරන්න කියලා. එතකොට ඔබ ගත්තු මේ උත්සාහයේ ප්‍රතිඵලය ලැබෙන්න නම් එයත් සම්පූර්ණ වෙන්න ඕනේ. නමුත් ඒ නිසා අපිට පේන්නේ මෙය තාමත් ප්‍රතිඵලදායක වැඩපිළිවෙළ නෙමෙයි කියලා සහ ආණ්ඩුවේ යොමු වීම මේ පිළිබඳව ප්‍රතිඵලදායක තැනක තියෙනවද කියලා එතකොට ජනතාවට ප්‍රශ්නයක් එනවා. ඔබේ අදහස මොකක්ද මේක ගැන? මෙහෙමයි ප්‍රගීත්, ලංකාවේ සෞඛ්‍ය සේවය ලෝකේ දියුණුම සෞඛ්‍ය සේවාවන් වල ප්‍රමිතීන්ට යටත්ව විග්‍රහ කළොත් අපේ සෞඛ්‍ය සේවය නිදහස් සෞඛ්‍ය සේවයක් වීම මේ ලෝකෙම බොහොම සුපිරි වටිනාකමක් ගන්න පුළුවන් තැනක්. ඒ කියන්නේ අය කිරීමකින් තොරව ප්‍රතිකාර කිරීම කියන කාරණාවේ ලෝකේ බොහෝ රටවල් වලට නැති ගෞරවයක් අපිට ගන්න පුළුවන්. හැබැයි ජනගහනයට සාපේක්ෂව විශේෂඥ වෛද්‍යවරුන්, ජනගහනයට සාපේක්ෂව අදාළ සෞඛ්‍ය සේවා වෘත්තිකයන්ගේ සංඛ්‍යාත්මක තත්ත්වයන්, ඒක ඒ වගේම ICU ඇඳන් ගන්න වෙන්න පුළුවන්, රෝහල් දහරිතාව සහ ඒ ප්‍රදේශයේ ජනගහනයට සාපේක්ෂව විග්‍රහ කරලා බලුවොත් මේ වගේ කාරණා සම්බන්ධව අපේ තත්ත්වය ප්‍රශස්ත මට්ටමක නෙවෙයි තියෙන්නේ. දැන් ඒක COVID-19 අතුරු ඵලයක් විදිහට නෙවෙයි, සමස්ත විදිහටම අපි හිටියේ එතන. දැන් අපි මේ හදිසි ප්‍රතිකාර මධ්‍යස්ථාන ගොඩනැගීම කියන විකල්පය ළඟට එන්නේ ඇයි කියන කාරණාව මම කෙටියෙන් කියන්නම්. දැන් අපේ ගම්වල ප්‍රදේශවල තියෙන තත්ත්වය තමයි ප්‍රදීප්, දැන් කෙනෙක් පොසිටිව් වුණාට පස්සේ ඉතාම ඉක්මනින් රෝහල්ගත කර ගැනීමක් සම්බන්ධ උවමනාවක් තියෙනවා. එතකොට දැන් අපේ දිස්ත්‍රික්කේ මම අපේ දිස්ත්‍රික් උදාහරණයක් ගත්තොත් රෝහල් ගණනාවක එහා කෙළවරේ ඉංගිරිය ඉඳලා ඉංගිරි ස්පිරිතාලේ, හොරණ ස්පිරිතාලේ, පිඹුර, මතුගම, නාගොඩ, පානදුරට එනකන් කොවිඩ් ප්‍රතිකාර වාට්ටු සහිත ඒකක තියෙනවා. දැන් අපි මේ උත්සාහය දරුවේ තවත් ඇඳන් දැන් උදාහරණයකට මම මගේ ව්‍යාපෘතිය පටන් ගත්තේ ඉංගිරිය රෝහලේ තිබුණා තාවකාලිකව භාවිතයෙන් අයින් කළ ගොඩනැගිල්ලක්. ඒකේ බොහොම පුංචි ප්‍රතිසංස්කරණ කටයුත්තක් තිබුණා. ඒක කළා එතන ඇඳන් 20ක ඉඩක් හදන්න පුළුවන් අවස්ථාවක් තිබිලා මම ගිහිල්ලා එතන ඇඳන් 20ක ධාරිතාව සහිත වාට්ටුවක් හැදුවා. දැන් එතකොට තව 20 දෙනෙකුට හරි ඉක්මනින් රෝහල්ගත වීමේ පහසුකම හැදුණා. ඒක මම පෞද්ගලිකව සතුටු වෙනවා. මුළු රටේම ජාතික ව්‍යාපෘතියක් බවට පත් වුණා. බෙසල් රාජපක්ෂ මැතිතුමාගේත් නාමල් රාජපක්ෂ ඇමතිතුමාගේත් මැදිහත් වීම මැද ඒ වගේම අපේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ දායකත්වයේ මත ඒ ව්‍යාපෘතියේ අපේ තියෙන විකල්පය නැත්නම් අපේ බලාපොරොත්තුව බවට පත් උනේ මෙන්න මේ ඇඳන් දහරිතාව. ඒ කියන්නේ අපි දන්නවා කොවිඩ් රෝගියෙකු රෝහල්ගත කිරීමේදී මූලික අවස්ථාවේ පහසුකම් දෙන්න තියෙන්නේ එයා තව පවුලේ සමාජිකයන් රැඳෙන තැන ඉන්නේ නැතුව ඉක්මනින් හුදකලා තැනකට රෝහල් ප්‍රතිකාරයක් සඳහා යොමු වීම. ඒ අවශ්‍යතාවය අපි මේ සපුරා ගත්තේ. මගේ දිස්ත්‍රික්කයේ මේ වෙන විට අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන විදිහට ඇඳන් 984ක ඉඩකඩක් තියෙනවා. ඒ වගේම අපේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ව්‍යාපෘතියෙන් අපි පිඹුරට, නාගොඩට සහ පානදුරට තවත් ඇඳන් 50 බැගින් ඇඳන් 150ක අලුත් ධාරිතාවක් එකතු කරනු ලැබුවා. මේකත් මේ උත්සාහයට පුංචි හරි දායකත්වයක් ලැබෙනවා. ඒකයි මගේ පෞද්ගලික තේරුම් ගැනීම. හොඳයි.
රෝගී වුණාට පස්සේ ප්‍රතිකාර කිරීමට යොමුවීම සහ ඒ අදාළ පහසුකම් සැපීම පිළිබඳව අපි හිතමුකෝ ඔබ ඔය කියන ආකාරයේ සැලකිය යුතු මැදිහත්වීමක් සිද්ධ වෙනවා කියලා. නමුත් මේ රටේ ජනතාව ඒ තැනටපත් නොවෙන්නට වග බලා ගැනීම සඳහා අවශ්‍ය තැන්වලදී නිවැරදි තීන්දුව తీරන ගැනීම පැත්තෙන් වෙලාවකට දැන් මේ ඇතැම් සෞඛ්‍ය අංශ ඉහළ නිලධාරීන් බලධාරීන් කියන කාරණා එක රජය අපොහොසත් වුණාද කියන ප්‍රශ්නේ එන්න පුළුවන්. දැන් මේ ලංකාදීපේ අනිකුත් පත්තරවලත් තියෙනවා විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතාගේ ඊයේ දවසේ තිබ්බ මාධ්‍ය හමුවේ අදහස් දැක්වීම ක්‍රියාමාර්ග නොගත්තොත් සති 3-4කින් තත්ත්වය දරුණු වේවි. මේක තවත් වාර්තාවක මා දැක්ක තියෙනවා මේක ජාතික ව්‍යසනයක් බවට පත් වෙන්නට පුළුවන් ලකුණු පළ වෙලා තිබෙනවා කියලා. ඒ අතරේ ඇතැම් අය ප්‍රශ්න කරනවා විටින් විට රටේ සංචාරන සීමා පනවනවා තමයි. නමුත් මේ රෝග ව්‍යාප්තිය පාලනය කරන්න ප්‍රමාණවත් වැඩපිළිවෙලක් රජයට තියනවාද කියන ප්‍රශ්නය මතු කරනවා. මේ වගේ සංකීර්ණ අවස්ථාවක ආණ්ඩුවක් ගන්න තීරණ පිළිබඳව විවේචනයක් මතුවෙන්න පුළුවන්. ඒක අනපේක්ෂිත තත්ත්වයක් නෙවෙයි. දැන් මොකද දැන් මේ වගේ නුහුරු සිද්ධියක් නුහුරු ව්‍යසනයක් කළමනාකරණය කරද්දී නෑ ඒක නෙවෙයි කරන්න තිබ්බේ මේක කියලා එහෙම අදහසක් මතුවෙන්න ස්වභාවික ඉඩක් තියෙනවා. දැන් මේ පිළිබඳව විවිධ පාර්ශ්ව විවිධ අදහස් පළ කරනවා. ඒ සියලු දෙනාගේ අදහස් වලට ගරු කරමින් මම මේ කාරණාව කියන්නේ. ආණ්ඩුවක් විදිහට සමස්තය විදිහට මේ COVID-19 ව්‍යසනය කළමනාකරණය කිරීම වෙනුවෙන් අපිට ගත හැකිව තිබුණු බොහෝ විකල්ප අපි අකුරටම ක්‍රියාත්මක කළා. ඒක ලකුණු දෙන්න ගන්නවා නම් ඒක ලකුණු 100න් 100ම මම ඉල්ලන්නේ නැහැ. හැබැයි සාපේක්ෂව ලෝකෙට සාපේක්ෂව බැලුවත් මම ලෝකෙට කියලා කියන්නේ දකුණු ආසියාවට නැත්නම් ආසියාවට නෙමෙයි. ඇතැම් විට බටහිර යුරෝපයේ සමහර රටවල් වලට පවා සාපේක්ෂව අපි ඊටාම හොඳ තැනක හිටියා. පෙර අවස්ථා දෙකේදී මීටත් වඩා ප්‍රශස්ත මට්ටමක හිටියා. හැබැයි අපි මේ තුන්වෙනි රැල්ල කියලා කියන්නේ මේ වෛරසයේ විවිධ විකෘති තත්ත්වයන් සහිතව තමයි අපි මේ තුන්වෙනි රැල්ලට මුහුණ දෙන්නේ. ඒ සියල්ල තුළ අපි මේ සිද්ධිය හමු වෙන තැන ඉඳලම කටයුතු කළ ආකාරය පිළිබඳව මම විශ්වාස කරනවා රටේ ජනතාවට මතකයක් තියෙනවා කියලා. දැන් උදාහරණයකට කිව්වොත් වුහාන් නගරෙන් මේ සිද්ධිය මුලින්ම වාර්තා වුණාම වුහාන් වල යුනිවර්සිටි කිහිපයක අපේ දරුවෝ කණ්ඩායමක් ඉන්නවා. ආණ්ඩුවක් විදිහට දැන් අපි හිතමුකෝ එහෙම අවස්ථාවක් පිළිබඳ පෙර අත්දැකීමක් ආණ්ඩුවකටත් නැහැ ශ්‍රී ලංකන් ගුවන් සේවයටත් නැහැ. අපි වුහාන් නගරයට ගිහිල්ලා මේ දරුවෝ ටික මෙරට ගෙන්වා ගැනීම වෙනුවෙන් තීරණයක් ගන්නවා. මම කියන්නේ මේකේ ප්‍රාථමික මුල්ම අවස්ථාවක්. දැන් ඒකයි මම කිව්වේ ලෝකයේ ඇතැම් දියුණු රටවලට පවා සාපේක්ෂව කල්පනා කරලා බලද්දී අපි හොඳ තැනක හිටිය කියලා. අද ඕස්ට්‍රේලියාව මොකක්ද අරන් තියෙන තීරණේ ඉන්දියාවේ ඉන්න ඕස්ට්‍රේලියානුවන් සම්බන්ධව රටට ඇතුල් වීම තහනම්. ආවොත් ඕස්ට්‍රේලියන් ඩොලර් 80000ක දඩයක් නැත්නම් අවුරුදු 5ක් හිරේ. ඒ වගේම අපි පළවෙනි රැල්ල ආපු වෙලාවේ මුළු රටම වැහුවා. වැහුව ගමන් අපේ ගම්වල තියෙන ප්‍රශ්නය තමයි ප්‍රදීප් දැන් මේ සියලු ජනතාවගේ දෛනික ආදායම් පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. සමස්තයක් විදිහට ගත්තම අපේ රටේ මිලියන 1.9ක් ඉන්නේ දෛනික වැටුප් සහිත ආදායම් මාර්ග සහිතයි. මේ සියලු දෙනා බලා ගන්න වෙනවා. ඒ වෙනුවෙන් ජීවනෝපාය සහනයක් විදිහට රුපියල් 5000ක දීමනාව අපි වට 3ක් ලබා දුන්නා මේ අලුත් අවුරුදු අවස්ථාවේ දුන්න දීමනාවට පෙර. ඒක අපි හැම ශේෂ්ත්‍රයක්ම නියෝජනය කරමින් ලබා දුන්නා. ගොවියාගේ එළවලු ටික මිලදී ගැනීමට යන්ත්‍රණයක් හැදුවා. දීවරයාගේ මාළු ටික මිලදී ගැනීමට යන්ත්‍රණයක් හැදුවා. රට වහලා තියෙන වෙලාවේ අනිකුත් සේවාවන් පවත්වාගෙන යා මේක ජල සම්පාදනය වෙන්න පුළුවන්, විදුලි බලය වෙන්න පුළුවන්, අන්තර්ජාල පහසුකම් වෙන්න පුළුවන්, කැලිකසල කළමනාකරණය වෙන්න පුළුවන්, බැංකු සේවාවන් වෙන්න පුළුවන්. ඖෂධ සම්පාදනය සම්බන්ධ තත්ත්වයන් ඒ වගේම කොවිඩ් නොවන අනෙකුත් සෞඛ්‍ය සේවාවන් පවත්වාගෙන යාම මේ සියලු තත්ත්වයන් ඉතා මැනවින් කළමනාකරණය කරගනිමින් අපි ඉස්සරහට ආවා. හැබැයි දේශපාලනිකව බැලුවොත් මේ රටේ විපක්ෂයෙන් මේ පිළිබඳව කිසිදු ප්‍රසාදජනක අදහසක් අපි දැක්කේ නැහැ. හැබැයි රටේ ජනතාව එක තේරුම් ගත්තා. ඒකනේ අසාමාන්‍ය ඡන්ද ප්‍රතිඵලයකට යන්න පුළුවන් වුණේ අපි කොවිඩ් තත්ත්වයට පසුවනේ මහචන්දෙට එන්නේ. ඒක අනපේක්ෂිත ප්‍රතිඵලයකට යන්න පුළුවන් වුණා. හේතුව රටේ මිනිස්සු තේරුම් ගත්තා මේ ප්‍රශ්නය සම්බන්ධව ආණ්ඩුව ඉතා හොඳ තැනක හිටියයි කියලා. ඒ වගේම නැවත මිනුවන්ගොඩින් මතුවන දෙවන රැල්ලත් අපි බිඳුව ළඟටම නොගෙන ආවත් බොහෝ දුරට පාලනය කරලා තිබුණේ. ඒ අතරමැද්දේ තමයි
අපි මේ තුන්වෙනි රැල්ලට මුහුණ දෙන්නේ. මේ අවස්ථාව හැම පැත්තකින්ම පෙර අවස්ථා දෙකට වඩා තත්ත්වය සංකීර්ණයි. ගැටලු ගණනාවක් තියෙනවා අපිට තවදුරටත් කළමනාකරණය කරගන්න. ආණ්ඩුවක දැන් මේ සම්බන්ධ සමත් අසමත් භාවය මනින්න වෙන්නේ අපිට ඒ වෙනුවෙන් කළ කීද ඇසුරෙන්. මම විශ්වාස කරනවා ආණ්ඩුවේ සමාජිකෙක් විදිහට නෙවෙයි පුරවැසියෙක් විදිහට මේ ප්‍රශ්නය කළමනාකරණය කිරීම වෙනුවෙන් ආණ්ඩුව ප්‍රශස්ත මැදිහත් වීමක් කළා කියලා. හැබැයි මම කියන්නේ නැහැ සියල්ල 100% සාර්ථකයි කියලා. හොඳයි. ඒ අතරේ මේ කොවිඩ් පිළිබඳව පමණක් නෙවෙයි තවත් කාරණා තිබෙනවා අප කතා බහ කළ යුතු සහ ඔබත් සාමාන්‍යයෙන් මේ රජයේ නියෝජනය කරන ආණ්ඩුවේ මන්ත්‍රීවරයෙක් විදිහට බොහෝ කාරණා පිළිබඳව අදහස් දැක්වීම කරන නිසා මා කැමති ඒවටත් එකිනෙක යොමු වෙන. ඊට පෙර අවසාන වශයෙන් මම මේ ගැන අහන තව කාරණාවක් තියෙනවා. රජයේ මේ සෞඛ්‍ය අංශවල ඇමතිවරුත් එක්ක සෞඛ්‍ය අංශවල ක්‍රියාත්මක වීම මේ වෙලාවේ ගත්තාම අපිට පේනවා යම් යම් තැන්වලින් ඇහෙන කතාත් එක්ක එක ගමනක් යනවාද එහෙම නැත්නම් එහෙට මෙහෙට එක එකනා අදින ස්වරූපයක්ද මේක ඇතුලේ තියෙන්නේ කියන ප්‍රශ්න මිනිසුන්ට එනවා. මොකද ඊයේම සුදර්ශනී ඇමතිතුමිය කියපු තව කතාවක් නිසා මම මේක අහන්නේ. සෞඛ්‍ය අමාත්‍යාංශය ඇතුළෙන්ම මේ ගෙන යන වැඩපිළිවෙල පිළිබඳව බාධා කිරීම එහෙම නැත්නම් ප්‍රමාද කිරීම තියනවා කියලා මාධ්‍ය විමසුවාම ඒ කියනවා මම ඒකට පිළිතුරු දෙන්නේ නැහැ මමත් මේක ඇතුළේ ඉන්න නිසා කියලා. එහෙම ගැටලුවක් නැත්නම් ඇයට අමාත්‍යවරියක් විදිහට කියන්න පුළුවන්කම තියෙනවා නෑ කිසිම ප්‍රශ්නයක් නෑ කියලා. එහෙම පිළිතුරක් නෙවෙයි ලැබෙන්නේ. ඒතර ජනතාවට සැකමතු වෙන එක සාධාරණයි. සෞඛ්‍යෙත් ඇමතිවරු අතරේ එක මතයක නෑ එහෙම නැත්නම් එක ගත්තයක් නෑ මේ එහෙම ප්‍රශ්නයක් මේක ඇතුළේ තියෙනවා කියලා. ඔබට මොකද හිතෙන්නේ එහෙම තියෙනවා නම් ඒක බලපානවනේ මේ සඳහා? දැන් ඒකම තමයි මේක පැන්ඩමික් එකක් වෙන්නේ ප්‍රගී. සමහර තැන්වලට නිශ්චිත උත්තර නැහැ. අපිට නෙවෙයි මුළු ලෝකෙටම නැහැ නිශ්චිත උත්තර. දැන් කොවිඩ් පාලනය වෙනුවෙන් රාජ්‍යයක් විසින් ගත යුතු ක්‍රියාමාර්ගය මොකක්ද කියලා ඇහුවට ලෝකෙට නිශ්චිත උත්තරයක් නැහැනේ. දැන් අපි හිතමු වසා තැබීම සම්බන්ධව නැත්නම් මේ තත්ත්වයේ පාලනය කිරීමට දෛනික සමාජ ක්‍රියාකාරකම් සම්බන්ධ මොකද්ද ලෝකෙ තියෙන තීන්දුව? එකක් නැහැ. තුනක් තියෙනවා. එක තමයි සම්පූර්ණයෙන්ම වසා තැබීම. දැන් නවසීලන්තේ වගේ රටක් එවැනි විකල්පයකට ගියා. හැබැයි නවසීලන්තය දවසක් දෙකක් නෙමෙයි මාසයක් වැහුවත් ඔවුන්ගේ පවතින ආර්ථික තත්ත්වයන් ඇසුරෙන් ඔවුන්ට ඒක මැනේජ් කරගන්න පුළුවන්. දෛනික දිනචර්යාවට ලොකු බාධාවක් නැතුව. සමහර තැන්වල මේක ප්‍රශ්නයක් විදියට සීරියස් ගත්තෙම නැති තැන් අපි දැක්කා. දැන් බ්‍රසීලයේ වගේ තැනක අපිට එවැනි ලක්ෂණ තමයි පෙන්눔 කළේ. ඒ වගේම තුන මැද විකල්පය තමයි වසා තැබිය යුතු තැන් වසා තබමින් විවෘත කරලා වැඩ කරගෙන යා හැකි තැන් ටික විවෘතව තබා ගැනීම තමයි තුන්වෙනි විකල්පය. අපි රටක් විදියට දෙවනුව පාවිච්චි කරමින් ඉන්නේ මෙන්න මේ විකල්පය. සම්පූර්ණම වසා තැබීමකට නොගිහින් යම් යම් සීමා සහිත සංචරණ සීමාවන් සහ මහජන ක්‍රියාකාරම් අපි දුන්න රාජ්‍ය සේවයේ සම්පූර්ණ වෘත්තිකයන් කැඳවිය යුතු නැහැ. ඒකට ඉතාම සීමිත ප්‍රමාණයක්. ඒ අතරින් ගැබිනි කාන්තාවන් රාජ්‍ය සේවයේ ඉන්නවා නම් ඒක පෞද්ගලික අංශයට පවා දාලයි ඒ පූර්වාදර්ශයේ පෞද්ගලික අංශයට අනුගමනය කරමින් ඉන්නවා. සේවයට කැඳවීමක් අවශ්‍ය නැහැ. මෙන්න මේ වගේ අවශ්‍යතාවය අනුව යම් යම් සීමා පනවීම තුල සහ විවෘතව තබා ගත හැකි තැන් විශේෂයෙන්ම දැන් අපේ දිස්ත්‍රික්කයට සාපේක්ෂව බැලුවොත් ඒ කර්මාන්තය. දැන් මේ කර්මාන්තය නතර කළා නැහැ අපි. එතන අවත්තර කියලා දළු ටික නෙලන්න දළු ටික ප්‍රවාහනය කරන්න ඒ වගේම ටී ෆැක්ටරි එකේ වැඩ කරන්න අවසර දීලා තියෙනවා. මේක තමයි අපි පාවිච්චි කරමින් ඉන්න විකල්පය. මට ඒක පැහැදිලි. මම නැවත මේක යොමු කරන්න වෙනවා ඔබට. මොකද පහුගියදා ජනාධිපතිවරයා පවා ප්‍රකාශ කරනවා එන්නදීම ප්‍රමාද වුණා වැඩි. ඒ කියන්නේ ජනාධිපතිවරයාත් කියනවා මේ ගැන ඉක්මනින් අවධානය යොමු කරන්න කියලා කිව්වට පස්සේ ඒක කඩිනම් වෙනවත් අපිට දකින්න ලැබෙනවා. මේකත් පැන්ඩමික් එකක තත්ත්වයේද? මෙහෙමයි ඇතැම් ලංකාවේ විවිධ සේවාවන් වල කාර්යක්ෂමතාව පිළිබඳ ප්‍රශ්නය කොවිඩ් මැද්දේ විතරක් දැක්ක එකක් නෙවෙයි. අපි දැන් ලංකාවේ අධ්‍යාපනය සම්බන්ධ විවේචන තියෙනවා, සෞඛ්‍ය සේවා සම්බන්ධ විවේචන තියෙනවා, ගමේ පොලිසියේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ කාර්යක්ෂමතාවන් පිළිබඳව අපි දීර්ඝ සාකච්ඡා ඔබ මම ඉස්කෝලේ යන කාලේ අපේ පරම්පරාව රචනා ලියපු මාතෘකාවන්නේ ප්‍රගීමේක. අපි ඒ පිළිබඳ සමාජ සංවාදයක් තියෙනවා. සමහර තැන්වල තියෙනවා දැන් අපි MOH එකක් ගත්තොත් MOH දැන් මගේ දිස්ත්‍රික්කේ 15ක් තියෙනවා. පළාත් සභා යටතේ 13ක්, මධ්‍යම රජය යටතේ 2ක්. දැන් මේ MOH 15ේම වැඩ කිරීමේ తত্ত্বය සරල රේඛීය නැහැ.
එතන නායකත්වයේ ස්වභාවයන් මත යම් කාර්යක්ෂමතාවයන්ගේ යම් වෙනස්කම් තියෙනවා. දැන් ඒවා තමයි එන්නේ ඒ වගේ තැන්වල ජාතික එකතුව තමයි අපිට ලොකු අවුලක් විදිහට මේ පේන්නේ. දැන් සමහර තැන්වල විවිධ අවස්ථාවල රාජ්‍ය නායකයන්ට විශේෂ බාර ඇමතුරුන්ට කියන්න සිද්ධ වෙලා තියෙනවා අපි මීට වඩා කාර්යක්ෂමතාවන් අපේක්ෂා කරනවා වගේ තැන්. ඒ වගේම තව තැනක් තියෙනවා. සෞඛ්‍ය සේවයට අදාළ වෘත්තිකයන් මේ මොහොතේ ඉන්නේ පෙර නොවිරු දැඩි අසාමාන්‍ය සේවා ධාරිතාවක් එක්ක. ඔවුන් වැඩ කරන පෑගාන වෙනදාට වඩා හාත්පසින් වෙනස්. සමහර PHI මහතුරු MOH මහතුරු ගෙදර යන්නේ මහ රෑ. විවිධ පහසුකම් පිළිබඳ ප්‍රශ්න තියෙනවා. ඒ සියල්ලත් සමහර විට දැන් ඒ වැඩ පිළිවෙල ක්‍රියාත්මක වෙද්දී එන්නත් වැඩ පිළිවෙලටත් MOH එකටම තමයි අවතීර්ණ වෙන්න සිද්ධ වෙන්නේ. ඉතින් එතකොට කාර්යක්ෂමතාවයේ යම් ගැටලු මතුවෙන්න ස්වභාවික ඉඩක් තියෙනවා. දැන් මම නම් අපේ දිස්ත්‍රික්කයේ දැන් මේ සිකුරාදාත් අපි සීලු බලධාරීන් කැඳවලා සාකච්ඡා කරනවා කිසියම් ආකාරයකින් සපෝටිං ස්ටාෆ් එකක් හරි අරගෙන අපි වේගවත් කරන්න පුළුවන් තරම් වේගවත් කරනවා. දැන් එන්නත් වැඩ පිළිවෙලට ලියාපදිංචි කිරීම ආදී සීලු කාරණා වෙනුවෙන් අපි ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හරහා නිලධාරීන් ලබා දෙනවා. ඒ වගේ අපි තවදුරටත් මේක වේගවත් කරගමු. ඉතින් ඒ විදිහේ සංවාදය මම කියන්නේ දැන් කොවිඩ් මර්ධනය සම්බන්ධ මුළු රටේ සියලු දෙනාම හරි ෂෝක් කියන තැනට අපිට බලාපොරොත්තු වෙන්න බෑ. එක අයට මේක අඩු ලුහුඬුකම් පේන්න පුළුවන්. හොඳයි අපි තවත් විවිධ කාරණා තියෙනවා කතා බහ කරන්න සංජීව විදුරිමාන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා සමග විරාමික අනතුරු මුණ ගැසුවා. අද අපි පිළිසඳර පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව විදුරිමාන සමග අපි කතා කරමින් හිටපු කාරණාවල මේ යම් දිගුවලට යන්නත් තිබෙනවා වගේම වෙනත් කාරණාත් තිබෙනවා. ඒ අතරේ දැන් ඔබගේ කලින් පිළිතුරු දීමේ අදහස් එක්කීමේ කියවුණු දෙයක් තමයි දෙවනි වටේදී එහෙම දෙවනි රැල්ලේදී එය සාර්ථකව පාලනය කරගන්න සමත් වීම ගැන කතා කරනකොට රාජ්‍ය පැත්තෙන් ජනතාවගේ එළවලු ටික මිලදී ගන්න යාන්ත්‍රණය හැදුවා මේ ආදී වශයෙන් කරුණු කීපයක් කියවුණා. නමුත් අද අරුණ පුවත්පතේ තියෙනවා 21 වෙනිදා රැට වහන ආර්ථික මධ්‍යස්ථාන යලි විවෘත වෙන්නේ 25 එහිතා කත්සරු නෙලන්න දෙපා කියලා අමාත්‍ය කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ කියනවා. එතකොට 25 ඇරියත් ආයි අනිත් පැත්තට 25ම වහනවා 28 වෙනිදා වෙනකන් මුකුත් කටයුතු කරන්න බෑ. මේකද පිළිතුර ජනතාවට මීට වඩා ජනතාවට සහනදායි ගොවි ජනතාවට සහනදායි පිළිතුරක් නැද්ද මේකද රජයේ ආන්දෝලනයේ? ආණ්ඩුව විදිහට අපිට බොහෝ මිලදී ගැනීම කරන්න පුළුවන්. දැන් සියලු නිරෝධායන පවුල් වෙත සමහර ප්‍රදේශ තියෙනවා නිරෝධායන ලේබලේ නැතත් ඒ ගෙවල් වලට අවශ්‍ය සහන මේ වීලි සලාක ලබා දෙනවා. ඒ වෙනුවෙන් පවා අපිට මේ යම් මිලදී ගැනීම කරන්න පුළුවන්. හැබැයි අපිට තේරුම් ගන්න වෙන දේ තමයි මේ කිසි දෙයක 100% කම්ෆර්ටබල් වෙන්න බැරි වෙනවා අපිට. දැන් ඒ යථාර්ථයේ මේ සමස්ත සිද්ධිය ඇතුලේ තියෙනවා. හැබැයි මේ අතුරු ප්‍රශ්න ගණනාවක් බරපතල තැන්වලට නොයන විදිහට අපි කළමනාකරණය කළා. දැන් එහෙම නැතුව බරපතල උද්ඝෝෂණ නැත්නම් ආදායම පිළිබඳව ගැටලු මතුවෙලා සංකීර්ණ තත්වයන් නිර්මාණය වුණේ නැහැ සමාජය තුළ. ඒකෙන් කියන්නේ ප්‍රශ්නයක් නැහැ කියන එක නෙවෙයි. බොහෝ දුරට ඒ තත්වයන් කළමනාකරණය කරගන්න පුළුවන් වුණා. දැන් අපි තුමුකෝ ලීස් අස්වැන්න ගන්නවා, කැරට් අස්වැන්න ගන්නවා මේවා තියාගෙන ඉන්න බෑ. වෙළඳපොළට එන්නත් ඕනේ. ඒ වගේම සමාජයේත් ඉල්ලීම, ඒ වගේම සෞඛ්‍යංශවල විද්‍යාත්මක තීරණය මේ සියල්ල තමයි අපිට යම් සංචාරණ සීමා පනවන්න වෙනවා. ඒ සංචාරණ සීමා පැනවීමේ එක් ප්‍රතිඵලයක් විදිහට ඉල්ලුම සහ සැපයුම අතර තියෙන අර්බුදයක් නිර්මාණය වීමකුත් මේක ඇතුලේ තියෙනවා. පුළුවන් උපරිමය මේ නිෂ්පාදකයාටත් සහනයක් ලැබෙනවා. හැබැයි සාමාන්‍ය දිනවල ලැබිච්ච ආදායම වගේ සාමාන්‍ය දිනවල Tamanගේ අස්වැන්න වෙළඳපොළට විකුණා ගැනීමේදී තිබුණු සැහැල්ලු බව මෙතනදී අඩු වෙන්න පුළුවන්. දැන් ඔබ කියනවනේ සමාජය තුළ බරපතල ප්‍රශ්න නිර්මාණය වුණු තත්ත්වයක් දකින්න ලැබුණේ නැහැ කියලා. මට හිතෙනවා මේකත් අර කොවිඩ් සමාජගත වෙලා නැහැ කියලා කියනවා වගේ කාරණාවක්ද කියලා. මොකද අපිට මතකයි මුල් අවස්ථාවල බොහෝ දෙනා විමසද්දී මේ තියෙන සමාජගත වූ තත්ත්වයක්ද කියලා කිව්වහම ඒකට ලැබුණු පිළිතුර තමයි ආශ්‍රිතයෝ පිළිබඳව මූලාශ්‍ර පිළිබඳව හරියට සොයාගන්න බැරි වෙන තැනකට ආවම ඒක සමාජගත වීමක්. අද එහෙම තත්ත්වයක් උදා වෙලා තිබියදීත් ඒක සමාජගත වූ තත්ත්වයක් විදිහට සමාජය තුළට අරගෙන එනවා අපිට දකින්න නැහැ රජයේ පැත්තෙන්වත් සෞඛ්‍ය
අමාත්‍යාංශ පැත්තෙන්වත්. ඒ වගේද කියලා මම කියන්නේ ඒකයි. දැන් ඔබ එහෙම කිව්වට මේ දිවයින් සිව්දෙස පිටුවද මේ රජරට තිරප්පනේ ප්‍රදේශයේ ජනතාව කීප දෙනෙකුගේ අදහස්. පළතුරු විකුණන අපිව නැත්තටම නැති වුණා. කොණ්ඩේ කපන්නත් මිනිස්සු එන්නේ. අමතර කොටස් ගණන් නිසා සර්විස් එකට වාහන එන්නේ. හයර් නැතුව වාරික ගෙවන්න විදියක් නෑ. අලබතල කාලා හරි ඉන්නව මොනවා කරන්නද? මාළු ඇල්ල වලට විකුණ ගන්න බෑ. මේ ආදී ප්‍රශ්න මේ තිරප්පනේට පමණක් සීමා වෙන ප්‍රශ්න නෙමෙයි මේ අද දිවයින සිව්දෙස. එතකොට මේ ප්‍රශ්න රටේ අනිත් ප්‍රදේශවල තියෙනවා නැතුව නෙමෙයි. ඒක තමයි මගේ උත්තරේම තිබුණේ ප්‍රගීත්. මේක 100% වෙළඳා තිබුණ වෙළඳපොළ නෙවෙයි තියෙන්නේ. දැන් අපි හිතමු සරලම උදාහරණයට කොණ්ඩේ කපුව අපිට ආදායම නැහැ. දැන් ඔබට මට කොණ්ඩේ කපන්න හෙට උවමනා වුණත් අපි වෙන්දා වගේ සැකයකින් තොරව වෙනද ගිය සැලුන් එකට ගිහලා කොණ්ඩේ කපනවත් නැහැ. තව සුමානයක් කර දෙකක් කර ඉන්න පුළුවන් ඉන්න බලනවා. අන්න ආදායම වෙනස් වෙන තැන. ඒකයි මම පැහැදිලි කිරීම කිව්වේ මේක අපිට පුළුවන් ගැටලු අවම කරන්න මිසක් අර්බුදයේ සීරෝ කරන්න බෑ. ඒකම තමයි ලෝකේ හැමතැනකම මේක අර්බුදයක් උනේ. නැත්නම් ඉතින් මේක පැන්ඩමික් එකක් වෙන්න බෑනේ නැත්තම්. සාමාන්‍ය ජන ජීවිතයේ පරිදිම සියලු ව්‍යාපාර සියලු මිලදී ගැනීම සිද්ධ වෙනවා නම් මෙතන අවුලක් තියෙන්න බෑනේ. අවුලක අපි ඉන්නේ. අපි කියලා කියන්නේ ලංකාවේ අපි නෙමෙයි මානව ශිෂ්ටාචාරයේම තියෙන අවුලක. මුළු ලෝකෙම ඉල්ලුම් සැපයුම් බෙදා හැරීම සියල්ල අවුලක තියෙන්නේ. ඉතින් ඒ අවුල අපේ මිලදී ගන්නන්ට අපේ ව්‍යාපාරිකයන්ට අපේ නිෂ්පාදකයන්ට බලපාලා තියෙනවා. ඒකයි මගේ මූලික පැහැදිලි කිරීමම කිව්වේ. සියලු ප්‍රශ්න බිඳුවට ගේන්න බෑ. එහෙනම් මේක අවුලක් තියෙන විදියක් නෑ. ඒ වගේම ඔය රෝගයේ සමාජගත වීම පිළිබඳව සංවාදයත් ඒක ආණ්ඩුවේ උත්තරයක් විදියට නෙවෙයි තිබුණේ. සෞඛ්‍ය විද්‍යාත්මකව වසංගත විද්‍යාත්මකව රෝගයක් සමාජගත වීම පිළිබඳව උන්ට විද්‍යාත්මක නිර්වචනයක් තිබුණා. ඒ විද්‍යාත්මක නිර්වචනයයි සාමාන්‍ය ජනතාවට තියෙන සමාජ අවබෝධය අතර යම් දුරක් තිබුණා. ඒක තමයි ඔය අවුලක් විදියට අපි පහුගිය කාලේ දැක්කේ. හොඳයි. දැන් මේ ඇඹිලිපිටිය පැත්තේ මිනිස්සු එකතු වෙලා ඇඹිලිපිටිය රෝහලට PCR යන්ත්‍රයක් ගන්න යනවා. එතකොට දැන් මේවත් සීරෝ කරන්න බැරි ප්‍රශ්නද රජයට මැදිහත් වෙලා මේ PCR යන්ත්‍රයක්වත් අරන් දෙන්න මේ කියන්නේ දැන් මේක ඇඹිලිපිටිය විතරක් නෙමෙයිනේ බොහෝ ප්‍රදේශවල PCR වාර්තා ප්‍රමාදයි. ඔබ නියෝජනය කරන දිස්ත්‍රික්කෙත් PCR වාර්තා ලැබෙන්න බොහොම ප්‍රමාද නිසා අසීරුතා රැසකට ජනතාව මුහුණ දෙනවා. මේවත් පාලනයෙන් ගිලිහිච්ච අවස්ථා. ඔව් මම ඉතා අවංකව මේ කාරණාව මුලින්ම පැහැදිලි කරගනිමින් ආවේ ප්‍රගීත්. මම කිව්වේ ලංකාවේ සෞඛ්‍ය සේවයේ ලෝකයේ ප්‍රශස්ත දියුණුම සෞඛ්‍ය සේවාවක් පිළිබඳව තියෙන මූලික නිර්ණායකයන්ට යටත්ව විග්‍රහ කරගත්තොත් අපි ඉන්නේ ප්‍රශස්ත තැනක නෙවෙයි. ඒක COVID-19 අතුරු ප්‍රතිඵලයක් නෙවෙයි. මේ රටේ සමස්ත සෞඛ්‍ය සේවයේ ස්වභාවය. අපි ඒක වගකීම් එදා ඉඳලා මේ දක්වා ආණ්ඩු කරපු ඔය තියෙන ජනප්‍රිය මතය අනුවම අවුරුදු 73ක් ආණ්ඩු කරපු සියලු දෙනා මේ වගකීම බෙදාගමු එහෙනම්. ඒ කියන්නේ මේක දැන් PCR යන්ත්‍ර පිළිබඳ මේ මම කළුතර දිස්ත්‍රික්කයට මගේ ඔක්තෝබර් මාසේ වැටුප ඇතුළු සියල්ල පරිත්‍යාග කළා හොරණ කුරුඳුවත්ත මහපන්සලේ ගිණුමක් හදලා තමයි අපි කළුතරට PCR මැෂින් එකක් ගත්තේ. දැන් ඒ වගේම PCR පරීක්ෂණවල ප්‍රතිඵල ඒමට දින කිහිපයක් ගත වීමේ ප්‍රමාදයක් තියෙනවා. දැන් මේ පහසුකම් පිළිබඳව ප්‍රශ්නය දැන් අපි හිතමුකෝ ලංකාවේ සෞඛ්‍ය සේවයට අදාළ තාක්ෂණික පහසුකම් වල හිඟය කියන එක එදා සිට මේ දක්වාම පැමිණෙමින් තිබුණා. ඒ වගේම අර්බුදකාරී මොහොතක මේ හිඟේ බරපතල විදියට දැනෙනවා. ඒකම තමයි ලංකාවේ මීට පෙර මෙහෙම ව්‍යසනමත් වුණාමත් දැන් ලංකාවේ රෝහල් තියෙනවා ගණනාවක් ඔබේ දිස්ත්‍රික්කයේ ඔබේ ප්‍රදේශවලත් ඇති දානපති පරිත්‍යාග කළ ස්පිරිතාල පටන් ගත්ත තැන්. ඒ මොකද ඒ අර්බුද කළමනාකරණය කරන්න විවිධ දායකත්වයන් සිද්ධ වෙලා තියෙනවා. අපි මේම අපේ සෞඛ්‍ය සේවය මම මුලින්ම මේක ඔබට පැහැදිලි කළා. අය කිරීමකින් තොරව ප්‍රතිකාර කිරීමේ කියන කාරණාවට විතරයි අපිට 100% ලකුණු තිබ්බේ. අනිත් බොහෝ තැන්වල ප්‍රශ්නයක් තිබ්බා. ඖෂධ හිඟයන් පිළිබඳ ප්‍රශ්න තිබ්බා. ඒ වගේම තාක්ෂණික පහසුකම් පිළිබඳ ප්‍රශ්න තිබ්බා. ලංකාවේ මේ ඉන්ෂුරන්ස් ඉන්ඩස්ට්‍රි එක බොහෝ සෙයින් දියුණු වෙන්න එක හේතුවක් බවට පත් වෙලා තුන මේක. අද පෞද්ගලික රෝහල්වල ප්‍රතිකාර සඳහා ලොකු යොමු වීමක් ඊට අදාළ ඉන්ෂුරන්ස් සංස්කෘතියක් රටේ හැදුනේ. ඒ මොකද පෞද්ගලික රෝහල් වල සාපේක්ෂව සමහර පහසුකම් මේ මොකද පොලිම හෘද සත්කමක් සඳහා මේ රටේ දිගු පොලිමක් තියෙනවා. ඒක අවුරුදු ගණනාවක පොලිමක්. ඉතින් මේ සමස්ත අඩුපාඩු පිළිබඳ කාරණාව කොවිඩ් වල ප්‍රතිඵලයක් අවසාන වශයෙන් මට කෙටියෙන්ම පිළිතුරක් දෙන්නකෝ මේ මම ඉදිරිපත් කළ කාරණා පමණක් නෙවෙයි තවත් බොහෝ දේවල් තියෙනවා මේවා මේ වසංගතයක ස්වභාවිකව ඇතිවන තත්ත්වයන් විනා කළමනාකරණයේ ගැටලු නෙවෙයි කියන එකද ඔබ කියන්නේ ඒකට කෙටි පිළිතුරක් කළමනාකරණයේ ගැටලු ඇති
ඒක පුළුවන් උපරිමේ අවම කරගන්න අපිට පුළුවන්. ඒක ඒ සම්බන්ධ ගත යුතු තීරණ අරගෙන තියෙනවා. හැබැයි මම කියන්නේ ලෝකේ දියුණුම සෞඛ්‍ය සේවාව තියෙන ඉතාලියෙත් ලෙඩ්ඩු මහපාරට වැටෙන තැනට ආවේ කළමනාකරණය පිළිබඳ ප්‍රශ්නයක් නිසාද? නෑ, ඒක පැන්ඩමික් එකක් නිසා. ඒ තමයි එවැනි තත්වයක ස්වභාවිකව මුහුණ දෙන්න සිදුවෙන අත්දැකීම් තියෙනවා. ඒවා ඉතාලියට චෝදනා එල්ල වුණානේ මේ නිසි වෙලාවට නිසි තීන්දුව తీරන ගත්තේ නැහැ ඉතාලියත් ඒ නිසා තමයි. ඒක තමයි ප්‍රගීත් තියෙන ප්‍රශ්නේ. මෙහෙම අපි මේක කරමු. අපි මේක ගැනම කතා කරමින් යන මට අර කෙටි පිළිතුරක් අවශ්‍ය වුණේ මේක පිළිබඳව මේ ගැටලු පිළිබඳව ඔබේ අර්ථකථනයත් එක්ක. මම මේ කෙටිම ප්‍රශ්නයක් අහන්නම් ඔබට විස්තර කරලා උත්තරයක් දෙන්න පුළුවන්. ශ්‍රේෂ්ඨාධික මේ වරාය නගර කොමිෂන් සභාපතිත් කෙටුම්පත පිළිබඳව හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ස්ථාවරයේ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව රාජපක්ෂ ආණ්ඩුවේ දරුණු පරාජය. ඒක දරුණු පරාජයක් කියලා එතුමා විග්‍රහ කරන්නේ මොන කාරණා මතද කියලා එතුමා ඔකේ පැහැදිලි කිරීමක් කරලා ඇති. ඔහුට ලංකාවේ දේශපාලනය ගැන දීර්ඝ අත්දැකීම් තියෙන පුද්ගලයෙක් නිසා. ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණයට නීති සම්පාදක කාර්යභාරය සම්බන්ධව තියෙන එක්තරා රාජකාරීමේ වගකීමක් තමයි අලුතෙන් එන පනතක් එහි අන්තර්ගතයේ ආණ්ඩුක ව්‍යවස්ථාවට අනුකූලද නැද්ද කියන එක විග්‍රහ කරන්නේ. ඒක මේ 2019 පෝර්ට් සිටි 2021 පෝර්ට් සිටි පනතත් එක්ක ආපු එකක් නෙවෙයි. ඕනෑම පනතක ව්‍යවස්ථානුකූල භාවය තීරණය කිරීමේ බලය තියෙන එකම ආයතනය ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණය. මේ පනත් කෙටුම්පත ආපු වෙලාවේ මේකේ ව්‍යවස්ථානුකූල භාවය පිළිබඳ සැකමතු වුණු පාර්ශවයන් ඒ පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසුවා. අවසානයේ ශ්‍රේෂ්ඨාධිකරණයේ අවසන් මතය ප්‍රකාශයට පත් කළා තියෙනවා. මෙන්න මේ වගන්ති සම්මත කර ගැනීමට අවශ්‍ය නම් 3/2ක් වුමනා තැන් තියෙනවා. 3/2ක් සහිතව ජනමත විචාරණයක් අවශ්‍ය වෙන තැන් තියෙනවා. එහෙම නොවේ නම් මෙන්න මේ සංශෝධන සහිතව ගියොත් සාමාන්‍ය සරල බහුතරයකින් මේක සම්මත කරගන්න පුළුවන් කියලා. 50ක් කෙටුම්පත් කළාට පස්සේ ඒක අවසන් අනුමැතිය පාර්ලිමේන්තුවේ කතානායකවරයාගේ අත්සන සහිතව ඒක නීතියක් බවට පත් වෙන්න පෙර මේ නීති සම්පාදන සමස්ත ක්‍රියාවලිය එක තැනක් තමයි අදාළ කෙටුම්පත රාජ්‍ය ආණ්ඩුක ව්‍යවස්ථාවට අනුකූල වෙනවාද නැද්ද කියලා විමසීම. ඒ විමසීම කළා. තැන් කීපයක ප්‍රශ්නයක් තිබ්බා. ඒක යම් ප්‍රතිපාර්ශවයකට ආණ්ඩුවේ බරපතල දේශපාලන පරාජයක් විදිහට විග්‍රහ කරගන්න පුළුවන්. හැබැයි ඔය කතා කරන රනිල් වික්‍රමසිංහ මහත්තයා පළාත් සභා ඡන්දය පිළිබඳ පනත ගෙනාව හොරෙන් මහ රෑ ඡන්දයක් තියලා. ඒ පිළිබඳව ජනතාවට නැත්තම් ශ්‍රේෂ්ඨාධිකරණයට යම් යම් විරෝධතාවන් ගොනු කරන්න ඒ ඉඩවත් දුන්නේ නැහැ. ඔය කියන රනිල් වික්‍රමසිංහ මහත්තයා තමයි 2002 2/22 මේ රටෙන් කොටසක් LTT සංවිධානයට බාර දෙන ගිවිසුම ගෙනාවේ. ඒවක ඔහුගේ පක්ෂයේම නියෝජනය කළ කතානායක විජේම ලොකු බණ්ඩාර මැතිතුමා කිව්වා පාර්ලිමේන්තුව දන්නේවත් නැහැ කියලා. ඒවක ජනාධිපතිතුමිය චන්ද්‍රිකා කුමාරතුංග මැතිණිය තමයි රටේ විධායක නායිකාව. එතුමී කිව්වා මම දන්නේවත් නැහැ කියලා. එහෙම නීති සම්පාදනය කරපු එහෙම මේ කියන්නේ රටෙන් කොටසක් LTTට ලියලා දෙන තැන දක්වාම තීන්දුව ගත්ත රනිල් වික්‍රමසිංහ මහත්තයා අද මේ ප්‍රජාතන්ත්‍රවාදීව සිදුවන නීති සම්පාදන ක්‍රියාවලිය ආණ්ඩුවක දේශපාලන පරාජයක් විදිහට විග්‍රහ කරනවා. එතුමාගේ මතයක් පළ කරන්න තියෙන අයිතියට මම ගරු කරනවා. කෙටුම්පතේ ඇතැම් බගන්ති ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව සඳහන් කරමින් තමයි ශ්‍රේෂ්ඨාධිකරණ මතය ඉදිරිපත් වෙන්නේ. එතකොට මේට එරෙහිව අධිකරණයට ගිය පාර්ශව පෙන්වා දෙන කාරණාව එහෙම නොගියා නම් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට පටහැනි පනතක් සම්මත වෙන්න තිබුණා කියන එක පිළිබඳව. ඇයි දැනම එවැනි තැනකට එහෙම නොගියා නම් කියන උපකල්පනය විද්‍යාත්මක නැහැ. දැන් වාහනයක බ්‍රේක් නොගැහුවා නම් හැප්පෙනවා තමයි. ඉතින් බ්‍රේක් එක තියෙන ගහන්නනේ. බ්‍රේක් නොගැහුවා නම් හැප්පෙනවා කියන උපකල්පනය විද්‍යාත්මකයි. ඇයි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය වෙන කාරණා සරල කාරණා විදිහට අපට සලකන්න බෑ. නමුත් මේවා නොදක දැන් ඊයේ හර්ෂද සිල්වා මන්ත්‍රීවරයාගේ පැහැදිලි කිරීම තුළ කලින් මහින්ද රාජපක්ෂ මැතිතුමා අරගෙන ආපු මේ පනත් කෙටුම්පත පිළිබඳ එතුමාගේ තිබුණු දැක්මට අනුව තිබුණු කාරණාත් පසුව වර්තමාන ජනාධිපතිවරයා මේ ඉදිරිපත් කරනකොට වෙනසට බඳුන් වෙලා තිබුණා. දැන් මේ දැන් කියනවා තමයි 75ක් රැකියා ශ්‍රී ලාංකිකයන්ට කොමිසමේ බහුතරේ ලාංකිකයෝ සභාපති ලාංකිකයෝ. ඇයි මේවා පනත් කෙටුම්පතටම එකතු කරලා මුලින්ම ඉදිරිපත් කරන්න තිබුණානේ ව්‍යවස්ථානුකූලව? ඒ සියලු කාරණා පිළිබඳ අපි පහුගිය රූපවාහිනී විවාදවල පවා පැහැදිලි කළා මේක තමයි මතය කියලා. ඔය කියන රනිල් වික්‍රමසිංහ මහත්මයාගේ පහුගිය ආණ්ඩුවම චම්පික රණවකගරු ඇමතුමා විශේෂ භාර ඇමතිවරයා විදිහට ඔය පෝර්ට් සිටි පනත එතුමල්ලගෙන ආපු වෙලාවෙත් ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළා ඒ යෝජනා කරන පනත් කෙටුම්පතේ ව්‍යවස්ථාවට
අනුකූල නොවන තැන් තියෙනවා කියලා. හැබැයි මම ඒක චෝදනාවක් විදියට ඒ ආණ්ඩුවට බාර දෙන්නේ නැහැ. ඇයි හේතුව? රටේ නීතියක් කෙටුම්පත් කිරීමේ සමස්ත ක්‍රියාවලිය එක තැනක තියෙනවා නම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්ම ප්‍රතිපාදන සම්පාදනය කළා මේ පනත් කෙටුම්පත ව්‍යවස්ථාවට එකඟ නැද්දද කියලා බලන්න. ඉතින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික කාර්යභාරයක් විදියට මේ ඉඩ දීලා තියන්නේ. මොකද මෙහෙම විමසීමක් කරන්න වෙනවා. දැන් නීති කෙටුම්පත් කිරීමේදී මේක හඳුනා ගන්න බැරිද කියලා තර්කයක් එන්න පුළුවන්. හැබැයි එහෙම හඳුනා ගැනීම 100%ක් වෙනවා නම් ශ්‍රේෂ්ඨාධිකරණයට මෙහෙම බලයක් පවරන්න අවශ්‍යතාවයකුත් නැහැනේ. ශ්‍රේෂ්ඨාධිකරණයට මේ බලය පවරන්නෙම එවැනි දේ නීති කෙටුම්පත් කිරීමකදී සිදුවිය හැකි නිසා. රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ ආණ්ඩුවටත් මේක වුණා. හැබැයි මම එතුමාට දේශපාලන චෝදනාවක් කරන්න යන්නේ නැහැ. ඒක තමයි නීති සම්පාදන ක්‍රියාවලියේ ස්වභාවය. හොඳයි සුති මේ සියලු පැහැදිලි කිරීම වෙනුවෙන් කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කළුතර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති සංජීව වේදිරිමාන්න මැතිතුමාට අයබෝවන් ඔබතුමාට ඒ වගේම අපි ඔබටත් සමු දෙනවා ඔබෙන් සමුගෙන යන්නේ ඔබට සුබදායි මෙන්ම සුවදායි දවසක් ප්‍රාර්ථනා කරමින් පරිස්සමින් ඉන්න කියලා කියන ගමන් මේ පණිවිඩෙත් දෙන ගමන් අර යුද හමුදාපතිවරයා මතක් කළ කාරණාව යලිත් මතක් කරන්න ඕනේ කියලා හිතනවා මේ ඉදිරි දින කිහිපයේ රටේ සංචාරණ සීමා පැනවීම පිළිබඳව සහ ඇතැම් වෙලාවට ප්‍රදේශ ලොක්ඩවුන් වීමට සිදුවීම නිසා හැම විටම අත්‍යවශ්‍ය ඖෂධ වෙන්න පුළුවන් ආහාර පාන ද්‍රව්‍ය වෙන්න පුළුවන් තරම් තියාගන්න පුළුවන් ඒ ගබඩා කරගන්න පුළුවන් දේවල් Taman සන්තකේ තබා ගැනීමත් ඊටාම වැදගත් කියන එකත් අපි මේ වෙලාවේ මතක් කරන්න ඕනේ. හිට උදේ අපි යාලි හම්බ වෙමු. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.